අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ prepositions of place ගැන. ඉතින් කලින් සතිවල ඔයාලට මතක ඇති අපි කතා කරා prepositions වල තවත් වර්ග කීපයක් ගැන. prepositions of time සහ prepositions of direction. ඉතින් අද අපි කතා කරන්නේ prepositions of place ගැන. ඉතින් මේ prepositions of place කියනකොට ඔයාලට තේරෙනවා ඇති අපි මොනවා හරි දෙයක පිහිටීම ගැන කියනකොට තමයි මේ prepositions of place පාවිච්චි කරන්නේ කියලා. ඉතින් මම මේ පල්ලෙහින් දාලා තියෙන්නේ prepositions of place. We use these prepositions to indicate the position of something with respect to another thing. ඒ කියන්නේ යම්කිසි දෙයකට සාපේක්ෂව කිසියම් දෙයක පිහිටීම අපි නිරූපණය කරනකොට තමයි prepositions of place අපි පාවිච්චි කරන්නේ. ඉතින් අපි එකින් එක බලමු මොනවාද මේ prepositions කියලා උදාහරණ කිහිපයකුත් බලලා. ඉතින් මෙතන තියෙනවා prepositions of place වලට උදාහරණ කිහිපයක්. ඒවා තමයි in, on, at, above, over, below, under, between, next to, among, beside, near, close to, behind and in front of. ඉතින් මේවා තමයි ප්‍රධාන වශයෙන් අපි පාවිච්චි කරන prepositions of place. අපි ඊළඟට බලමු එකින් එක මේවා කොහොමද පාවිච්චි කරන්නේ කියලා. හරි. in කියන preposition එක ගත්තාම ඔයාලා දන්නවා ඇති in කියන preposition එක අපි preposition of time එකක් විදිහටත් පාවිච්චි කරනවා. ඒ වුණාට අද අපි කතා කරන්නේ preposition of place එකක් විදිහට in කොහොමද පාවිච්චි කරන්නේ කියලා. ඉතින් මම මෙතන කොටස් පහක් දීලා තියෙනවා මේ හැම ආකාරයකටම අපි prepositions of place යටතේ in කියන එක පාවිච්චි කරන්න පුළුවන්. බලන්න පළවෙනි එක countries, parts of countries or continents. ඉතින් රටක් ගැන කියනකොට එහෙම නැත්නම් රටක කොටසක් ගැන කියනකොට මහද්වීපයක් ගැන කියනකොට අපිට in කියලා පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට I live in Sri Lanka. They live in the east of Japan. In North America. දැන් North America කියන්නේ continent එකක් නේද? මහද්වීපයක්. ඒ නිසා අපි in North America කියලා තමයි කියන්නේ. right? ඊට පස්සේ බලන්න in කියන එක අපිට තවත් පාවිච්චි කරන්න පුළුවන් විදිහක් තියෙනවා. city එකක් area එකක් එහෙම නැත්නම් region එකක් ගැන කියනකොට නේද in the mountains, in a village, in Kandy. එතකොට Kandy කියන්නේ city එකක්. therefore we can say in Kandy. right? ඊළඟ එක බලන්න in a team. ඒ කියන්නේ කණ්ඩායමක කෙනෙක් ඉන්නවා නම් එහෙම නැත්නම් එයා ඒ කණ්ඩායමේ member කෙනෙක් විදියට ඉන්නවා නම් අපි එතන in කියලා පාවිච්චි කරනවා. in the finance team, in the national cricket team අන්න ඒ වගේ ටීම් එකක් නේද? කිසියම් පිරිසකගෙන් සමන්විත කණ්ඩායමක් ගැන කියනකොට අපි in කියලා පාවිච්චි කරනවා. ඊට පස්සේ හතරවෙනි එක බලන්න enclosed spaces. ඒ කියන්නේ ආවරණය වෙච්ච එහෙම නැත්නම් හොඳට cover වෙච්ච enclosed වෙච්ච spaces ගැන කියනකොට අපි in කියලා පාවිච්චි කරනවා. බලන්න in the classroom, in the park, in the office, in the car, taxi, helicopter, in the box, house, pocket. අන්න ඔය වගේ දැන් box එකක් ගත්තාම house එකක් ගත්තාම අපි ඕවට කියනවා enclosed spaces කියලා. ඒ කියන්නේ ආවරණය වෙච්ච ස්ථාන. නේද? ඒ නිසා in කියනකොට ඒක අපි හැමෝම දන්නවා අපි මොන හරි උදාහරණයක් විදිහට the cat is in the box. නේද? box එක ඇතුලේ තමයි cat ඉන්නේ. therefore මොන හරි enclosed space එකක් ඇතුලේ තියෙන දෙයක් ගැන කියනකොට අපි in කියලා පාවිච්චි කරනවා. fifth one books or newspapers. පොත් සහ පත්තරවල එහෙම නැත්නම් magazines වල articles වල ඔය වගේ ලියලා තියෙන දේවල් එහෙම නැත්නම් ඒකේ written content එක ගැන කියනකොට අපි in කියලා පාවිච්චි කරනවා. උදාහරණයක් විදිහට in the dictionary, in the Daily Mirror newspaper, right? in the magazine ඔන්න ඔය වගේ. ඒ කියන්නේ ඒ මැගසින් එකේ හරි පත්තරේ හරි written content එකක් විදිහට මොන හරි දෙයක් තියෙනකොට අපි in කියලා පාවිච්චි කරනවා. අපි බලමු මේවා කොහොමද sentence එකක පාවිච්චි කරන්නේ කියලා ඊළඟට. බලන්න ඉස්සෙල්ලාම තියෙනවා my auntie lives in the United States. ඒ කියන්නේ මගේ ආන්ටි ජීවත් වෙන්නේ United States වල. එතකොට United States කියන්නේ මෙතන country එකක් නිසා අපි in කියලා පාවිච්චි කරනවා. ඊළඟ එක බලන්න Donald Trump was appointed as the new president in the United States of America. මෙතන United States of America කියන්නේ country. ඒ නිසා in කියලා අපි කියනවා. We are in the south of Sri Lanka for over 2 years now. නේද? අපි ශ්‍රී ලංකාවේ දකුණු පැත්තේ. එතකොට ඒක part of a country. නේද? රටක කොටසක්. ඒ නිසා we are in the south of Sri Lanka for over 2 years now.
දැනට අවුරුදු 2කටත් වඩා කාලයක් අපි ශ්‍රී ලංකාවේ දකුණු පැත්තේ තමයි ඉන්නේ. 5 Great Lakes are in the North American continent. එතකොට 5 Great Lakes කියනවාලා දන්නවා ඇති පංචමහා විල් කියලා විල් පහක් තියෙනවානේ. ඉතින් මේ පංචමහා විල් තියෙන්නේ North American continent එකේ. එතකොට අපි continent එකක් නිසා in කියලා පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ උදාහරණ කීපයට යන්න. My grandmother is in Matale. මං කිව්වා city එකක්, region එකක්, එහෙම නැත්නම් area එකක් ගැන කියනකොට in කියලා පාවිච්චි කරනවා කියලා. ඒවට උදාහරණ තමයි මෙතන තියෙන්නේ. My grandmother is in Matale. My cousins live in a beautiful village in Kandy. Kandy වල තියෙන ලස්සන ගමක තමයි මගේ cousins ලා ඉන්නේ. It's a beautiful village in the mountains. නේද? In the mountains කිව්වා මේක area එකක්, mountainous area එකක්. ඒ නිසා ඒ කට්ටිය it's a beautiful village in the mountains. ඒක කන්දක තියෙන ලස්සන village එකක්. right. ඊළඟට බලන්න team එකක් ගැන කියනකොටත් මම කිව්වා in කියලා පාවිච්චි කරනවා කියලා. ඉතින් මෙතන තමයි team එකක් ගැන කියනකොට ඒ කියවෙන උදාහරණ කීපය තියෙන්නේ. She works in the finance team of our company. අපේ company එකේ finance team එකේ තමයි අය වැඩ කරන්නේ. He is one of the most famous players in the Sri Lankan cricket team. බලන්න ශ්‍රී ලංකන් ක්‍රිකට් ටීම් එකේ ඉන්න ප්‍රසිද්ධ ප්ලේයර්ස් ලගෙන් එක්කෙනෙක් තමයි ඔහු කියලා කියනවා. එතකොට ශ්‍රී ලංකන් ක්‍රිකට් ටීම් එක කියන්නේ ටීම් එකක්. අපි එතන in කියලා කියනවා. He is the most active member in our team. අපේ ටීම් එකේ ඉන්න ඇක්ටිව්ම, ඒ කියන්නේ ක්‍රියාශීලීම සමාජිකයා තමයි ඔහු. You can't call him now. He is in a committee meeting. Right? ඔයාට දැන් යාට කතා කරන්න බෑ. He is in a committee meeting. ඒ කියන්නේ committee meeting එක තමයි ඔහු දැන් ඉන්නේ. ඒ නිසා අපි in කියලා ඔය වගේ වෙලාවට කියනවා. බලන්න we were in the classroom when the principal came in. දැන් මෙතන උදාහරණ ටිකේ තියෙන්නේ enclosed space එකක් ගැන කියවෙන අවස්ථාවක්. එතකොට classroom කියන්නේ enclosed space එකක් නේද? එතකොට අපි කියනවා we were in the classroom when the principal came in. principal එද්දී we were in the classroom. අපි classroom එකේ තමයි හිටියේ ඇතුලේ. right? They were having fun in the children's park. ඒගොල්ලෝ children's park එකේ විනෝද වෙවි තමයි හිටියේ. right? Where's the manager? He is in his office. දැන් මෙතන කවුරු හරි වගේ අහනවා where's the manager? කො manager නේද? එතකොට ඔයා කියනවා he is in his office. ඔහු ඉන්නේ ඔහුගේ office එක ඇතුලේ නේද? එතකොට in his office. එයාගේ office එක කියන ඒ enclosed space එක ඇතුලේ. I was on the way home in a taxi when you called. මම ටැක්සි එකකින් ගෙදර එන ගමන් හිටියේ ඔයා කෝල් කරද්දි. right? In a taxi. එතකොට මේ ටැක්සි එක කියන එක පොඩි vehicle එකක්. අපි එතකොට ටැක්සි එකක යනවා නම් අපි කියන්නේ in a taxi. අපි ටැක්සි එකක් ඇතුලේ ඉන්නේ. right? The thief was hiding in our neighbor's house when the police arrived. පොලිසිය එද්දි හොරා හැංගිලා හිටියේ අපේ neighborගේ house එක ඇතුලේ. I don't have money in my wallet. මගේ wallet එකේ I don't have money. සල්ලි නැහැ. right? එතකොට wallet එක කියන්නේ enclosed space එකක් නේද? අපි සල්ලි කියන දේවල් දාන්නේ wallet එක ඇතුලේ. So we can say I don't have money in my wallet. right? right. ඊට පස්සේ බලන්න newspapers, books, magazines ගැන කියනකොට අපි in කියලා use කරනවා. ඒවට උදාහරණ තමයි I'm looking for a definition in the dictionary. ඔයාලා දන්නවා අපි definitions බලන්න. එහෙම නැත්නම් වචනයක තේරුමක් බලන්න තමයි dictionary එක use කරන්නේ. එතකොට dictionary එකේ මේ වගේ අපි නොදන්න වචන දහස් ගණන් තියෙනවා නේද? එතකොට ඒක written content එකක් තියෙනවා dictionary එකේ නේද? අපි dictionary එක ගන්නකොට ඒකේ ලියපු වචන ගොඩක් තියෙනවා. එතකොට අපි ඒක වචනයක් refer කරනකොට අපි කියන්නේ I'm looking for a definition in the dictionary කියලා. I saw his picture in a magazine. මම magazine එකක ඔහුගේ picture එකක් දැක්කා. As I can remember, you have this lesson in your textbook. මට මතක විදිහට you have this lesson in your textbook. ඔයාගේ textbook එකේ මෙන්න මේ lesson එක තියෙනවා. My article was published in the Daily Mirror newspaper. Daily Mirror newspaper එකේ මගේ article එක publish වෙලා තිබුණා. right? එතකොට ඔන්න ඔය වගේ අවස්ථාවල තමයි අපි in කියන preposition එක preposition of place එකක් විදිහට පාවිච්චි කරන්නේ. ඊළඟට අපි යන් preposition of place එක යටතේ එන on කියන preposition එක බලන්න. ඉතින් මේ on කියන preposition එකත් ඔයාලා prepositions ගැන දන්නවා ඇති. මේ on කියන preposition එක අපි preposition of time එකක් විදිහටත් පාවිච්චි කරනවා. right?
ඒ වුණාට අද අපි කතා කරන්නේ preposition of place එකක් විදියට on කියන preposition එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. බලන්න පළවෙනි අවස්ථාව streets or roads. ඒ කියන්නේ මාවත් සහ පාරවල් ගැන කියනකොට අපි on කියලා කියනවා. On the King Street, on the road, right? ඒ වගේ අපි street එකක් ගැන, road එකක් ගැන කියනකොට on the road කියලා කියනවා. ඊට පස්සේ බලන්න surfaces. ඒ කියන්නේ යම්කිසි මතු පිටක් ගැන. Right? On the table, on the floor, on the ceiling, on the wall, on the roof and on the third floor. නේද? ඔන්න ඔය වගේ එක අපි door එකක් එහෙම නැත්නම් wall එක අපි surface එකක් කියලා ගණන් අරගෙන අපි එතකොට ඒ wall එකේ ඉලලා තියෙන wall හැංග එකක් නම් එක clock එකක් නම් අපි කියන්නේ on the floor එහෙම නැත්නම් on the ceiling, on the wall ඔන්න ඔය වගේ තමයි අපි පාවිච්චි කරන්නේ. right? තුන්වෙනි එක බලන්න member of a team or committee. right? ඔයාලට මෙතන හිතෙනවා ඇති දැන් අපි කලිනුත් team එකක් ගැන කියනකොට in කියලා කිව්වනේ. ඒ වුණාට මෙතන මේ අපි on කියලා පාවිච්චි කරන විදිය පොඩ්ඩක් පොඩි වෙනස්කමක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් කවුරුරි කෙනෙක් වෙන කෙනෙක් ඒ team එකේ member කෙනෙක් විදිහට ඉන්නවා කියන එක හංගවන වෙලාවල් වලට අපි on කියන preposition එක තමයි කියන්නේ. She is on the prefect board. අය prefect board එකේ ඉන්නේ. right? She is a member. කියන එකෙන් තමයි අපි එකෙන් අදහස් කරන්නේ. highlight වෙන්නේ, emphasize වෙන්නේ. right? My friends are on the committee. මගේ යාළුවෝ committee එකේ ඉන්නවා. It means they are members of that committee. right? ඔන්න ඔය වගේ වෙලාවට අපි on කියන preposition එක පාවිච්චි කරනවා. හතරවෙනි අවස්ථාව තමයි public transport. right? අපි හැම වෙලාවෙම වාහනයක් ඇතුලේ ඉන්නවා කියනකොට in කියලා කියන්නේ නැහැ. public transport එහෙම නැත්නම් අපිට හොඳට හිටගෙන යන්න පුළුවන් අර පොඩි වාහනයක යනවා වගේ කායකක යනවා වගේ අර ඉඳගෙන ඇතුලේ පොඩි ඉඩක් කියන එක පෙන්නනකොට අපි in කියලා පාවිච්චි කරාට public transport ඒ කියන්නේ බස් එකක්, plane එකක්, train එකක් ගැන වගේ කියනකොට අපි කියන්නේ on a bus, on a plane, on a train කියලා. We are going on a train to Badulla. right? ඔන්න ওই විදිහට තමයි අපි public transport එකේදී on කියලා පාවිච්චි කරන්නේ. ඒ වුණාට යම්කිසි අවස්ථාවක අපිට train එක ඇතුලේ වෙන දෙයක් highlight කරන්න, emphasize කරන්න ඕනේ නම් අපි in කියලා කියනවා. ඒ කියන්නේ train එක ඇතුලේ canteen එකක් තියෙනවා වගේ හරි එක්ක canteen එක ඇතුලේ අර ඒ වගේ ටිකක් ඇතුලේ කියන එක train එක ඇතුලේ එහෙම නැත්නම් බස් එක ඇතුලේ seat එකක් යට වගේ මොනවාරි එහෙම බස් එක ඇතුලේ කියන එකම highlight කරන වෙලාවට විතරයි අපි in කියලා පාවිච්චි කරන්නේ. communication and transport කියන අවස්ථාවේදී අපිට කියන්න පුළුවන් on the TV, on the radio, on the news, on the internet ඔන්න ඔය වගේ communication කියන්නේ sannivedana සහ ඒ අවස්ථාවල් ගැන කතා කරනකොට අපි on කියන preposition එක තමයි පාවිච්චි කරන්නේ. I was on the TV last week. Did you see me? නේද? මම last week TV එකේ හිටියා. I was on the TV. Did you see me? ඔයා මාව දැක්කද කියලා යාළුවගෙන් අහනවා. right? ඔන්න ඔය වගේ වෙලාවට තමයි අපි එතකොට on කියන preposition එක පාවිච්චි කරන්නේ. ඊළඟට බලමු අපි උදාහරණ. Shoe Kingdom is a famous shoe store on the King Street in Kandy. right? එතකොට King Street කියන්නේ street එකක්. අපි ඒ නිසා on කියලා කියනවා. My closet is on the left side of my bed. මේක මම ඉස්සෙල්ලා පළවෙනි අවස්ථා කීපේ දීලා නැහැ. මොකද එහෙම දුන්නොත් එහෙම ওই note එක ගොඩක් කම්ප්ලෙක්ස් වෙනවා නේද? ගොඩක් කට්ටිය හිතන්න පුළුවන් මේක සංකීර්ණයි එහෙම කියලා. ඒ වුණාට මම මෙතන examples වලදී දීලා තියෙනවා තවත් මේ on කියන preposition එක අනිවාර්යයෙන්ම පාවිච්චි කරන අවස්ථාවක්. right? උදාහරණ දෙකක් එක්ක. ඒ කියන්නේ අපි යම්කිසි දෙයක් අපිට වම් පැත්තෙන් නේද? වම් පැත්තෙන් එහෙම නැත්නම් දකුණු පැත්තෙන් තියනවා කියනකොට අපි කියන්නේ on the left side නැත්නම් on the right side කියලා. on කියලා තමයි අපි නිතරම හැම වෙලාවෙම කියන්නේ. right? My closet is on the left side of my bed. මගේ ඇඳට දකුණු පැත්තේ තමයි මගේ closet එක තියෙන්නේ. The library is on the right side of the school main hall. School main hall එකේ දකුණු පැත්තට වෙන්න තමයි library එක තියෙන්නේ. right? ඔන්න ඔය වගේ වෙලාවට වම් පැත්තට එහෙම නැත්නම් දකුණු පැත්තට ගැන කියනකොට අපි on කියලා පාවිච්චි කරනවා. right? ඊළඟට බලන්න I accidentally dropped my phone on the road. මගේ phone එක මම වට ගත්තා පාරේ නේද? එතකොට on the road කියලා තමයි අපි කියන්නේ. ඊට පස්සේ බලන්න surfaces ගැන කියනකොට කොහොමද මේ preposition of place එක පාවිච්චි කරන්නේ කියලා.
Your breakfast is ready on the table. I'm late to work. ඔයාගේ breakfast එක මේසෙ උඩ ලෑස්ති කරලා තියෙන්නේ. I'm late to work. මට වැඩට යන්න පරක්කු වෙලා තියෙනවා. Right? We are on the 5th floor of our hostel. අපේ hostel එකේ අපි 5th floor එකේ පස්වෙනි මහලේ තමයි ඉන්නේ. The painting on the wall is very artistic. නේද? බිත්තියේ එල්ලලා තියෙන painting එක it's very artistic. There was a notice on the door when I got home. මම ගෙදර යනකොට ගෙදර දොරේ notice එකක් ගහලා තිබ්බා නේද? එතකොට මේ door එක එහෙම නැත්නම් wall එක අපි surface එකක් විදිහට ගණන් අරගෙන අපි ඒකේ එල්ලලා තියෙන දේවල් වලට අපි කියනවා on the wall එහෙම නැත්නම් on the door කියලා. He dropped his new phone on the floor. ඔහු එයාගේ අලුත් ෆෝන් එක බිම වට ගත්තා. right? on the floor. හරි ඊට පස්සේ බලන්න public transport ගැන කියනකොට they are travelling on a plane to Bali. I will probably go on a bus to Colombo because my car is broken. Right? මගේ කාර් එක කැඩිලා තියෙන නිසා මම කොළඹ යන්නේ බස් එකේ. Right? This is the first time I'm going on a train. I'm so excited. Right? මේක තමයි මම train එකක යන පළවෙනි වතාව. Right? I'm so excited කියලා කියනවා. ඊට පස්සේ බලන්න communication ගැන කියනකොට කොහොමද on කියන එක පාවිච්චි කරන්නේ කියලා. I used to watch kids cartoons on the TV. Right? TV එකේ යන kids cartoons බලන්න මම පුරුදු වෙලා හිටියා. I've heard his voice on the radio. මම රේඩියෝ එකේ ඔහුගේ voice එක අහලා තියෙනවා. I saw some video clips of tsunami on the internet. internet එකේ මම tsunami වල video clips කීපයක් දැකලා තිබුණා. Right? දැක්කා. He was on the news last week because of his speech in the parliament. Parliament එකේ එයා කරපු කතාව නිසා he was on the news last week. Last week එකේ එයා news වල හිටියා කියලා තමයි ඔතන කියන්නේ. right? ඊට පස්සේ තවත් අපි on කියන එක පාවිච්චි කරන විදියක් තියෙනවා. Please write this on a piece of paper. නේද? කරුණාකරලා මේක කොළ කෑල්ලක ලියාගන්න කියලා අපි කියනනේ. එතකොට මේ act of writing එහෙම නැත්නම් අපි මොනවා හරි දෙයක් යම්කිසි දෙයක ලියනවා. නේද? එතකොට on the paper, on a piece of paper එහෙම නැත්නම් on the book ඔන්න ඔය වගේ අපි ලියනවා කියන act එක highlight වෙන තැන්වල on කියලා තමයි පාවිච්චි කරන්නේ. right? පොතක තියෙන written content එකක් ගැන කියනකොට අපි in කියලා පාවිච්චි කරාට අපි ලියනවා කියන දේ highlight වෙනකොට අපි කියන්නේ on කියලා. right? Write the date on your paper. ඔයාගේ paper එකේ date එක ලියන්න. එතකොට මේ paper එක එහෙම නැත්නම් පොත කියන දේ අපි ඒක ලියනකොට අපි හිතන්නේ පොත එහෙම නැත්නම් paper එක ඒක යම්කිසි surface එකක්. right? ඒ surface එක උඩ තමයි අපි මේ ලියනවා කියන ක්‍රියාව කරන්නේ. ඒ නිසා අපි on කියලා පාවිච්චි කරනවා. ඒ නිසා මතක තියාගන්න පොතක් newspaper එකක් ගැන කිව්වා කියලා හැම වෙලාවෙම on මේ in කියන preposition එක අපි නෙවෙයි පාවිච්චි කරන්නේ. in කියන preposition එක පාවිච්චි කරන්නේ පොතක පත්තරයක තියෙන ලියපු දෙයක් ගැන අපි කියනකොට. අපි ලියනවා කියනකොට අපි කියන්නේ on කියලා. right? ඊට පස්සේ බලන්න at කියන එක. මේකත් preposition of time සහ preposition of place දෙකටම තියෙන උදාහරණයක්. ඉතින් අද අපි මෙතන කතා කරන්නේ preposition of place එකක් විදියට at කියන එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. පළවෙනි එක තමයි addresses. ඒ කියන්නේ ලිපිනයක් ගැන කියනකොට අපි at කියලා තමයි පාවිච්චි කරන්නේ. at 20/8 New Road. right? at 210 Kottugedala Street, Kandy. right? ඊට පස්සේ specific location එකක් ගැන කියනකොට right? at the bus stop, at the museum, at Niagara Falls and at Lake Gregory. ඔන්න ඔය වගේ Lake Gregory කියන ඒ specific location එක ගැන අපි කියන නිසා අපි at කියලා පාවිච්චි කරනවා. ඊට පස්සේ බලන්න තුන්වෙනි අවස්ථාව shops. නේද? shop එකක් ගැන කියනකොට I'm at the clothing store, I'm at the coffee shop, I'm at the grocery shop, I'm at the farmhouse. ඔන්න ඔය වගේ shops, malls, stores ගැන කියනකොට අපි at කියලා පාවිච්චි කරනවා. fourth incident එක තමයි group activities. ඒ කියන්නේ at a party, at a concert, at a theater. ඔය වගේ group activities ගැන කියනකොට අපි at කියලා පාවිච්චි කරනවා. fifth අවස්ථාව තමයි පස්වෙනි අවස්ථාව තමයි home, school, work or places of study. right? at home, at school, at the university, at work. ඔන්න ඔය වගේ අවස්ථාවලදී තමයි අපි at කියන preposition එක පාවිච්චි කරන්නේ. Their new branch is at 40 Millennium Avenue, Colombo.
එයාලගේ new branch එක නේද? අලුත් branch එක තියෙන්නේ 40 Millennium Avenue Colombo කියන address එකේ. We are at 200 New Road දඹුල්ල. අපි ඉන්නේ 200 අලුත් පාර දඹුල්ල කියන ඒ address එකේ. right? ඊට පස්සේ location එකක් ගැන කියනකොට we are at Gregory Lake නුවරඑළිය. අපි ඉන්නේ නුවරඑළිය Gregory Lake කියන location එකේ. right? I'm at the bus stop. එතකොට මේ bus stop එක කියන ඒ location එක ගැන කියවෙන නිසා තමයි at කියලා කියන්නේ. She was waiting at the station for her friend. ඇයගේ යාළුවා එනකන් ඇය station එක කියන ඒ location එකට වෙලා බලාගෙන හිටියා. I saw him at school yesterday. මම ඊයේ ඔහුව ඉස්කෝලේදී දැක්කා. right? I'll see you at Candy City Center. මම ඔයාව Candy City Center එක කියන specific location එකේදී හම්බ වෙන්න. right? එතකොට මෙතන location එක ගැන අපි කිව්වට ඒ Candy City Center එක ඇතුළේද කියලා අපි මෙතන highlight කරන්නේ නැහැ. right? ඒ location එක ගැන highlight කරනකොට තමයි අපි at කියලා preposition එක පාවිච්චි කරන්නේ. right? Turn right at the post office if you want to go to the library. නේද? post office එක කියන location එකෙන් ඔයා දකුණට හැරෙන්න if you want to go to the library. library එකට යන්න ඕන. I'm at the coffee shop with my friend. I'll be back in 15 minutes. මම coffee shop එකේ ඉන්නේ මගේ යාළුවත් එක්කන් මම විනාඩි 15න් ආපහු එනවා. I'm at the grocery store waiting for my husband to come. right? එතකොට මෙතන කියන්නේ මම ඉන්නේ grocery store එකේ waiting for my husband to come. මගේ husband එනකම්. We stopped at the Food City on our way to the hospital. hospital එකට යන අතරමඟ අපි Food City එක ළඟින් නැවැත්තුවා. right? I can't hear you clearly. I'm at a concert. I'll call you back later. right? මට ඔයාව පැහැදිලිව ඇහෙන්නේ නැහැ. මම ඉන්නේ concert එකක. මම ඔයාට ආවව call back කරන්න. right? එතකොට group activity එකක් තමයි මේ concert කියන්නේ. ඒ නිසා අපි at කියලා කියනවා. We met at my friend's birthday party. අපි හම්බුනේ මගේ යාළුවාගේ birthday party එකේදී. We are at the theater with my friends. right? අපි theater එකේ ඉන්නේ යාළුවොත් එක්ක. right? ඊට පස්සේ බලන්න places of study, එහෙම නැත්නම් work, school, home ඔය වගේ දේවල් කියනකොට අපි at කියලා පාවිච්චි කරනවා කියලා කිව්වා. ඒවට උදාහරණ තමයි මේ. We are at the Peradeniya University. Where are you? right? එතකොට මෙතන ඔයා කොහේ හරි ගිහින් ඉන්නවා. ඔයා කවුරු හරි කෙනෙක් එනකම් බලාගෙන ඉන්නවා Peradeniya University එක ඉස්සරහා නේද? මෙතන ඔයා Peradeniya University එක ඇතුලේ ඉන්නවා කියන එක නෙවෙයි කියවෙන්නේ. right? ඔයාට Peradeniya University එක ඇතුලේ ඉන්නවා කියලා ඔයාට emphasize කරන්න ඕන නම් ඔයාට ඒක නම් නිරූපණය කරන්න ඕනේ. ඔයා පාවිච්චි කරන්න ඕනේ in කියන preposition එක. right? දැන් මෙතන at කියලා අපි කියන්නේ Peradeniya University කියන location එකේ ඉන්නවා. නේද? ඔයා Peradeniya University එක ඉස්සරහා ඉඳගෙන ඔයා යාළුවා එනකම් බලාගෙන ඉන්න පුළුවන්. right? ඒ වගේ location එක ගැන අපි specifically කියනකොට තමයි at කියලා පාවිච්චි කරන්නේ. I'm at the school. It will take another hour for the meeting to end. right? මේ sentence එක කියන්නේ ඔයාගේ අම්මා වෙන්න පුළුවන්. right? ඔයාගේ අම්මා ඉස්කෝලේ meeting එකකට ගිහින් ඉන්නවා. එතකොට ඔයාගේ තාත්තා call කරලා අහනවා කොහෙද ඉන්නේ? right? එතකොට අම්මා කියනවා I'm at the school. නේද? It will take another hour for the meeting to end. නේද? මේ meeting එක ඉවර වෙන්න තව පැයක්වත් යයි කියලා අම්මා කියනවා. right? එතකොට මේ at කියන එක අපි පාවිච්චි කරන්නේ ඉස්කෝලයක් ගැන කියනකොට ඒ ඉස්කෝලේ කියන location එකේ ගැන කියනකොට. right? in the school කියලා අපි කියනවා නම් අපි සාමාන්‍යයෙන් කියන්නේ ස්කූල් එකේ ඉන්න ස්ටුඩන්ට් කෙනෙක් ගැන කියනකොට තමයි in කියලා කියන්නේ. එහෙම නැත්නම් ඉස්කෝලේට පිටින් යන ඉස්කෝලේ වැඩ කරන්නේ නැති ඉස්කෝලේට සම්බන්ධ නැති කෙනෙක් ඉස්කෝලේට යනවා නම් අපි කියන්නේ at කියලා. I'm at work. Please don't disturb me. මම වැඩ කරන ගමන් ඉන්නේ. Please don't disturb me. එතකොට at work කියලා තමයි අපි හැම වෙලාවෙම කියන්නේ. right. එතකොට අපි බලමු මේ at school එකයි in school කියන එකයි ওই දෙකේම තියෙන වෙනස මොකද්ද? එහෙම නැත්නම් මේ දෙක සමානද? ඒ දෙකම පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. right. එතකොට මේ at in කියන preposition දෙකෙන් කියවෙන්නේ තේරුම් දෙකක්නේ. ඒ නිසා මේ අවස්ථා දෙකට වෙනස් තේරුම් තියෙනවා. right. It's important to remember that each preposition expresses an idea. right. ඒකෙදි කියන්නේ මේ හැම preposition එකකින්ම යම්කිසි අදහසක් නිරූපණය වෙනවා කියලා අපි මතක තියාගන්න ඕනේ. right. එතකොට at කියන එකෙන් කියන්නේ the idea of being at a specific location. නේද? specific location එක ඉන්නවා කියන අදහස තමයි at කියන preposition එකෙන් නිරූපණය වෙන්නේ. whereas
in expresses the idea of being in an institution. එතකොට මේ in කියන එකෙන් කියන්නේ institution එකක ඇතුලේ එහෙම නැත්නම් ඒ institution එකේ student කෙනෙක් විදිහට ඒකට සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක් ගැන කියනකොට අපි in කියලා පාවිච්චි කරන්නේ. right? ඒ නිසා at school සහ in school කියන ඒ වාක්‍ය දෙකට වෙනම තේරුම් දෙකක් තමයි තියෙන්නේ. right? උදාහරණ අපි බලමු. Tom wasn't at home, he was at school. right? එතකොට අපි කියනවා Tom ගෙදර හිටියේ නෑ, he was at school. ඔහු හිටියේ ඉස්කෝලේ. right? එතකොට මේ ඉස්කෝලේ කියලා අපි at කියලා පාවිච්චි කරනකොට ඒකෙදි කියන්නේ මෙයා මේ ඉස්කෝලේ ළමයෙක් නෙවෙයි. නේද? එයා මේ ඉස්කෝලේ ඉස්සරහා හිටියා කියලා තමයි කියන්නේ. ඒ ඉස්කෝලේ කියන ලොකේෂන් එකේ හිටියා කියලා. right? Fred doesn't have a job yet because he is still in school. Fred තාම job එකක් නැහැ because he is still in school. මෙතන in school කියලා කියන්නේ ඒ ළමයා Fred කියන එකන ඉස්කෝලේ ළමයෙක් නේද? ඒ ඉස්කෝලේ ශිෂ්‍යයෙක්. ඒ නිසා අපි in කියලා පාවිච්චි කරලා තියෙනවා. I'm at the library. එතකොට at the library කිව්වහම library එකේ ඒ location එක ගැන තමයි කියන්නේ. ඔයා library එක ඇතුලේ ඉන්නවා කියලා නෙවෙයි. I'm in the library reading a book. නේද? මෙතන in the library කිව්වහම ඔයා library එක ඇතුලේ පොතක් කියව ඉන්නවා කියන එක තමයි ඒකෙන් තේරුම් ගන්න ඕනේ අපි. right? ඒ නිසා at school කිව්වත් in school කිව්වත් ඔය දෙකම හරි ඒ පාවිච්චි කරන කෙනා අනුව ඒ අවස්ථාව අනුව ඔය preposition දෙක අපිට වෙනස් කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ බලන්න compare කරන්න කියනවා in the corner කියන එකයි at or on the corner කියන එකයි. right? එතකොට පළවෙනි උදාහරණේ බලන්න the telephone is in the corner of the room. එතකොට මේ in the corner of the room කියන්නේ නේද? කාමරයක මුල්ල. එහෙම නැත්නම් corner එකක් කියන්නේ ඒක enclosed space එකක්නේ. room එකක් කියන්නේ enclosed space එකක්. එතකොට ඒ room එකේ තියෙන corner එකක් ගැන කියනවා නම් ඒක enclosed space එකක් ඇතුලේ තියෙන දෙයක්. ඒ නිසා අපි the telephone is in the corner of the room කියලා තමයි කියන්නේ. ඊට පස්සේ there is a telephone box at or on the corner of the street. right? පාරේ corner එකේ එහෙම නැත්නම් පාරේ කෙළවරේ මුල්ලකට වෙන්න telephone box එකක් තියෙනවා. එහෙම කිව්වොත් අපි කියන්නේ in කියලා කියන්නේ නැහැ. නේද? පාරක් ගැන කියනකොට එක්කෝ අපි on කියනවා. එහෙම නැත්නම් අපි ඒ street එකේ corner එක ගැන කියන location එක ගැන කියන නිසා at කියලා කියනවා. එතකොට at කියන්නත් පුළුවන් on කියන්නත් පුළුවන් ওই වගේ වෙලාවට. right? I was sitting in the back of the car. right? එතකොට back of the car. car කියන්නේ එතකොට පොඩි car එකක්. අපි ඒක ඇතුලේ තමයි ඉන්නේ. එතකොට ඒ car එකේ පිටිපස්ස කියන්නේ enclosed space එකක්. නේද? ඒ නිසා අපි I was sitting in the back of the car කියලා කියනවා. ඒ වුණාට අපි කියන්නේ there is a garden at the back of the house කියලා. නේද? in the back of the house කියන්නේ මොකද ගේ පිටිපස්ස කියන එක enclosed space එකක් නෙවෙයි. right? ඒක අපි location එකක් කියලා ගණන් අරගෙන අපි ඒකට කියන්නේ there is a garden at the back of the house. නේද? ගේ පිටිපස්සේ garden එකක් තියෙනවා කියලා අපි කියන්නේ at කියලා දාලා. ඊට පස්සේ බලන්න on a street versus in the street. right? මේකතනදීත් අර at school in school වගේ තේරුම් දෙකක් තමයි තියෙන්නේ. එතකොට අපි උදාහරණයෙන් බලමු my house was on සේනානායක street. නේද? එතකොට මගේ ගෙදර තිබ්බේ සේනානායක street එකේ. ඒ කියන්නේ ඒ location එකේ. right? ඒ වුණාට අපි සමහර වෙලාවල් වලට in the street කියලා කියනවා. ඒ කියන්නේ යම්කිසි දෙයක් පාර මැද තියෙන වෙලාවක. නේද? එක්ක ළමයි ටිකක් පාර මැද සෙල්ලම් කර ඉන්නවා නම් අපි in the street කියලා කියනවා. ඒ නිසා හැම වෙලාවෙම street එකක් road එකක් ගැන කියනකොට on කියලාම පාවිච්චි කරන්න ඕනේ නැහැ. right? ඒ අවස්ථාව අනුව අපිට වෙනස් කරලා in කියලා පාවිච්චි කරත් ඒකත් නිවැරදි. right? The car almost hit him because he was in the street. ඒ කියන්නේ මේ කාර් එක almost hit him. යන්තම් වද්දගෙන හරි ගියේ because he was in the street. ඔහු හිටියේ පාර මැද්දේ. නේද? අන්න ඒ වගේ standing in the middle of the street කියද්දී අපි in the street කියලා තමයි කියන්නේ. on කියලා නෙවෙයි. ඊට පස්සේ බලන්න මේකත් පටලැවෙන තැන at the beach versus on the beach. මේකත් ওই දෙවිදියටම හරි. එතකොට at the beach කිව්වම ඒකෙන් කියන්නේ beach එක කියන්නේ location එකේ ඉන්නවා කියලා. right? on the beach කිව්වම ඒකෙන් අදහස් කරන්නේ අපි beach එක උඩ we are standing. නේද? අපි beach එකේ හිටගෙන. අපි හිටගෙන මොනවා හරි දෙයක් කරනවා නම් we are standing on the beach ඔන්න ඔය වගේ වෙලාවට අපි on කියලා තමයි කියන්නේ. right?
එතකොට at කියලා කියන්නේ location එක. එහෙම නැත්නම් beach එක කියන්නේ location එකේ ඉන්නවා කියලා අපි highlight කරන වෙලාවට. ඒ වුණාට on the beach කියන්නේ අපි sand එක උඩ. එහෙම නැත්නම් shore එකේ beach එකේ හිටගෙන ඉන්නවා නම් තමයි on the beach කියලා කියන්නේ. ඊට පස්සේ in water versus on water. මේකත් ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක්. in water කියනවාද එහෙම නැත්නම් on water කියනවාද කියලා. එතකොට ඔය දෙවිදියම හරි. right? ඒ අපි කියන විදිහ අනුව එහෙම නැත්නම් අවස්ථාව අනුව ඒක ඔය දෙවිදියම හරියන වෙලාවල් තියෙනවා. right? අපි in water කියලා අදහස් කරන්නේ අපි වතුරේ පීනමින් ඉන්නවා කියන එක. right? we are swimming in the sea. අපි මුහුදේ පීනමින් ඉන්නවා. නේද? in the sea කියලා කියන්නේ. එතකොට swimming අපි ඒකේ swim කර කර ඉන්නවා කියන එක තමයි අදහස් වෙන්නේ. right? on water කිව්වහම එක්ක අපි වතුර උඩ float වෙවි එහෙම නැත්නම් float වෙන object එකක ඒ කියන්නේ බෝට්ටුවක් උඩ නැවක් උඩ වගේ වතුරේ උඩ float වෙන දෙයක ඉන්නවා නම් අපි ඒකට on කියලා තමයි කියන්නේ. right? එතකොට in the sea කිව්වහම ඒකෙන් අදහස් වෙන්නේ මුහුදේ පීනනවා කියන එක. right? on the sea කිව්වහම ඒකෙන් කියන්නේ අපි මුහුද යන නැවක හෝ බෝට්ටුවක අපි යනවා කියන එක. right? ඊට පස්සේ බලන්න එතකොට in on at කියන preposition ටික ගැන අපි මේ වෙනකොට කතා කරා. දැන් අපි කතා කරන්න යන්නේ above over කියන preposition එක ගැන. right? මේ preposition එක ගැන කියන්න කලින් ඔයාලට දෙයක් කියන්න ඕනේ. සමහර වෙලාවට අපි හිතනවා above එහෙම නැත්නම් over ওই දෙකම කොයි අවස්ථාවේදී ওই දෙකම පාවිච්චි කරත් හරි කියලා. ඒ කියන්නේ above කියලා දැම්මත් over කියලා දැම්මත් වරදක් නෑ. ওই දෙකෙන්ම කියවෙන්නේ එකම තේරුම කියලා අපි ගොඩක් දෙනෙක් හිතනවා නේද? ඒ වුණාට මේ ඉංග්‍රීසි භාෂාවේ ඔය වචන දෙක හැම වෙලාවෙම එක සමාන විදියට අපි ගණන් ගන්නේ නෑ. සමහර වෙලාවල් තියෙනවා above කියලා විතරයි අපි පාවිච්චි කරන්නේ. සමහර වෙලාවල් තියෙනවා over කියලා විතරයි පාවිච්චි කරන්නේ. ඉතින් මම මේ අද වීඩියෝ එකේදී ඒ පාවිච්චි කරන මේ වචන දෙක වෙනස් විදියට පාවිච්චි කරන ඔය හැම අවස්ථාවක් ගැනම කියලා දෙනවා. right? හරි. එතකොට අපි බලමු මේ දෙක පොදුවේ අපි මොනවා හරි දෙයක් ගැන කියනකොට ඔය දෙකම පාවිච්චි කරන්නේ කොයි වෙලාවෙද කියලා. both means that one thing is in a higher position than the other. right? එතකොට ඔය දෙකම අපිට පාවිච්චි කරන්න පුළුවන් යම් කිසි දෙයකට සාපේක්ෂව කිසියම් දෙයක් ඊට ඉහළින් තියෙනවා කියලා අපිට කියන්න ඕනේ නම්. right? the mirror is above the sink. අපිට කියන්න පුළුවන් the mirror is over the sink කියලා. නේද? sink එකට උඩින් තමයි mirror එක තියෙන්නේ. එතකොට ඔය විදිහට අපිට ඔය දෙකම පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ බලන්න above කියන එක අපි පාවිච්චි කරනවා යම්කිසි ඉහළ ස්ථානයක. එහෙම නැත්නම් ඉහළ මට්ටමක තියෙනවා කියලා කියන්නේ. right? අපි මේක නිතරම සාමාන්‍යයෙන් අහන දෙයක්. the city is 900 meters above the sea level. නේද? මුහුදු මට්ටමට වඩා මීටර් 900ක් ඉහළින් තමයි තියෙන්නේ. අන්න ඒ වගේ වෙලාවට අපි above කියලා විතරයි පාවිච්චි කරන්නේ. කොයිම වෙලාවකවත් over කියලා පාවිච්චි කරන්නේ නැහැ. හරි. ඊට පස්සේ බලන්න මේ above over ඒ දෙකේ පොඩි වෙනස්කමක් තියෙන වෙලාවක්. right? above කියන එක අපි පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි දැන් අපේ හිටගෙන ඉන්නවා නම් අපිට කෙලින්ම අපේ ඔළුවට කෙලින්ම උඩින් තියෙන දෙයක් සහ ඊට දෙපැත්තට වගේ වෙන්න තියෙන ඔය ඕනම දෙයකට අපිට above කියන්න පුළුවන්. ඒ වුණාට over කියන එක අපි පාවිච්චි කරනවා නම් ඒක පාවිච්චි කරන්නේ අපි හිටන් ඉන්නකොට අපිට කෙලින්ම ඉහළින් නේද? අපේ හිසට vertically directly vertical. right? අපේ හිසට කෙලින්ම සිරස් විදියට තියෙන දෙයක් ගැන කියනකොට අපි over කියලා පාවිච්චි කරන්නේ. above කියලා කියන්න පුළුවන් සිරස්ව තියෙන දෙයකට සහ ඒ දෙපැත්තට වෙන්න තියෙන දේවලුත් ගණන් ගන්න පුළුවන්. කොහොම හරි ඉහළ මට්ටමකින් තියෙනවා අපිට කෙලින්ම වෙන්න ඕනේ නැහැ. right? මට over කියන්නේ අපිට කෙලින්ම තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ බිල්ඩින් එකට කෙලින්ම ඒ ගහට කෙලින්ම උඩින් කියන එක තමයි over කියන එකෙන් කියන්නේ. ඊට පස්සේ බලන්න above කියන එක අපි පාවිච්චි කරනවා list එකක තියෙන දේවල් ගැන කියනකොට යම් කිසි දෙයක් ඒ list එකේ ඉහළින් තියෙනවා කියලා කියන්න. බලන්න example එක her name is above mine in the waiting list. නේද? waiting list එකේ මගේ නම තියෙන තැනට වඩා ඉහළින් තමයි අයගේ නම තියෙන්නේ. right? එතකොට list එකක් මොන හරි grocery list එකක් එහෙම නැත්නම් marks list එකක් ගැන ඔහොම තියෙනකොට යම්කිසි දෙයකට වඩා ඒ ලකුණු ප්‍රමාණයක් හරි මොනවා හරි දෙයක් ඒ list එකේ ඉහළින් තියෙනවා කියනකොට අපි above කියලා තමයි පාවිච්චි කරන්නේ. over කියලා පාවිච්චි කරන්නේ නැහැ. right. තව විදියක් තියෙනවා above සහ ඔය over කියන දෙකේ වෙනස්කමක් ගැන කියන්න පුළුවන්. right. above කියන එක අපි කියනවා contact එකක් නැහැ. දැන් එතකොට මේ දීලා තියෙන ovals දෙකේ
contact එකක් නැහැ කියලා අපි කියනවා නම් එතන above කියලා තමයි කියන්නේ. එතකොට over කියලා අපි කියනවා touches or covers another. ඒ කියන්නේ උදාහරණේ බලන්න they put a blanket over her. එතකොට අපි යම්කිසි කෙනෙකුටින් blanket එකක් දාපුවාම මේ blanket එක එයාව cover කරනවා. එහෙම නැත්නම් එයාව ටච් කරනවා නේද? එයා උඩින් පාවි blanket එකක් තියෙන්නේ නැහනේ. අපි blanket එකක් දාපුවම මේක එයාගේ ඇඟේ ටච් වෙලා එයාව cover කරනවා. අපි ওই වගේ වෙලාවට කියන්නේ over කියලා. අපි කියන්නේ they put a blanket above her කියලා. එතකොට above කිව්වොත් එහෙම ඒකෙන් කියවෙන්නේ ওই blanket එක එයාගේ ඇඟේ ගෑවෙන්නේ නැතුව contact එකක් නැතුව ওই blanket එක නිකන් අහසේ පාවෙවි තියනවා වගේ නේද? අපි ඒ නිසා ওই වගේ අවස්ථාවලදී අනිවාර්යයෙන්ම කියන්නේ they put a blanket over her කියලා විතරයි. ඊට පස්සේ over කියන එක අපි තවත් පාවිච්චි කරනවා එක ලොකේෂන් එකක ඉඳලා තවත් ලොකේෂන් එකකට යනවා කියන එක අදහස් කරන්න. The helicopter flew over the mountains. එතකොට over the mountains කියන්නේ කන්ද උඩින් මේ හෙලිකොප්ටර් එක යනවා නේද? එතකොට කන්දේ එක පැත්තක ඉඳලා ඒ කන්දේ අනිත් පැත්තට යනවා වෙන්න පුළුවන්. right. එතකොට above කියන එක අපි පාවිච්චි කරන්නේ the helicopter was hovering above the building. එතකොට මේ හෙලිකොප්ටර් එක මේ බිල්ඩින් එකට උඩින් නේද? බිල්ඩින් එකේ එහා පැත්තේ ඉඳලා මෙහා පැත්තට යනවා කියන එක නෙවෙයි. බිල්ඩින් එකට උඩින් ඒ කෙලින් අහසේ මේ බිල්ඩින් එක මේ හෙලිකොප්ටර් එක කැරකි තියෙනවා කියන එක තමයි ඕකෙදි කියන්නේ. එතකොට over කියන එකේ above කියන එකේ පුංචි වෙනස්කමක් තියෙනවා ඔන්න ඔතන. right. ඊට පස්සේ අපි මේ over කියන එක තව තේරුමක් ගැන කියවෙනකොට පාවිච්චි කරනවා. ඒ කියන්නේ other side of something නේද? ඒ කියන්නේ යම්කිසි දෙයකට අනිත් පැත්තේ තියෙනවා කියන එක. The Hilton Hotel is over the road from here. right. ඒ කියන්නේ පාරේ මේ පැත්තෙන් අනිත් පැත්තේ තමයි Hilton Hotel එක තියෙන්නේ. There is a good Chinese restaurant over the road. ඒ කියන්නේ අපි මේ පාරේ කොහේ හරි හිටන් ඉන්නවා නම් අපි කියනවා නම් there is a good Chinese restaurant over the road කියලා. ඒ කියන්නේ පාරෙන් එහා පැත්තේ. නේද? අපි හිටන් ඉන්න පැත්තට අනිත් පැත්තේ තමයි මේ restaurant එක තියෙන්නේ. There is a map over the page you are looking at. බලන්න ඒ කියන්නේ ඔයා බල ඉන්න පිටුවට අනිත් පැත්තේ නේද? අනිත් පැත්තේ map එකක් තියෙනවා කියලා තමයි ඒකෙන් කියන්නේ. එතකොට over කියන්නේ other side of something කියන meaning එක එන තැන්වල අපි පාවිච්චි කරනවා. above කියලා කියන්නේ නෑ ඒ වගේ තැන්වල. ඊට පස්සේ අපි over කියලා තවත් විදියකට කියනවා more than කියන එක. ඒ කියන්නේ I got over 100 likes on my YouTube video. මගේ YouTube video එකට likes 100කටත් වඩා නේද? more than 100 කියන එකට අපි over 100 likes කියලා කියනවා. I hope I won't weigh over 60 kilograms. මම හිතනවා මම කිලෝග්‍රෑම් 60ට වඩා වැඩි වෙන්නේ නැති වෙයි කියලා. right. more than 60 කියන එකට more than කියන එක වෙනුවට අපි over කියලා පාවිච්චි කරනවා. She had been waiting for over an hour. ඇය පැයකටත් වඩා කාලයක් බලාගෙන ඉඳලා තියෙනවා. right. She had been waiting for over an hour. ඊට පස්සේ අපි බලමු below එහෙම නැත්නම් under කියන prepositions දෙක. එතකොට සමහරු හිතනවා මේකත් අර වගේම over එකයි above එකයි වගේ below එකයි under කියන එකයි ওই දෙකම හැම අවස්ථාවෙදිම පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒ වුණාට ওই දෙකේ තේරුම් දෙකක් තියෙන්නේ. මේ උදාහරණේ බැලුවොත් මේ pictures දෙක දිහා බැලුවොත් ඔයාලට ඒක පෙනේවි. එතකොට under the box කිව්වහම මේ box එකට කෙලින්ම පල්ලෙහින් තියෙනවා කියන එක තමයි ඒකෙදි අදහස් වෙන්නේ. below the box කිව්වහම මේකෙදි කියන්නේ යම්කිසි ප්‍රමාණයක් සාපේක්ෂව පල්ලෙහින් තියෙනවා කියන එක. එතකොට under කියන එකයි below කියන එකයි වෙනස්. right. බලන්න there is a cupboard under the stairs. right. ඒ කියන්නේ පඩි පෙළට directly පල්ලෙහින් cupboard එකක් තියෙනවා. ඔයාලා දැකලා ඇති staircase එකක් තියෙනවා නම් සමහර තැන්වල staircase එක පල්ලෙහා තියෙන ඒ ඉඩේ cupboards හයි කරලා තියෙනවා නේද? එතකොට අපි කියන්නේ there are cupboards under the stairs කියලා. The path runs under the trees. නේද? පාරක් යනවා ගස් වලට යටින්. එතකොට ගස් තියෙන මේ ගස් වලට යටින් තමයි මේ පාර තියෙන්නේ. ඊට පස්සේ බලන්න below. below කියන එක අපි කියන්නේ යම්කිසි දෙයකට වඩා ගොඩක් පල්ලෙහා මට්ටමකින් මොනවා හරි තියෙනකොට තමයි අපි below කියලා කියන්නේ. There's an ant tunnel 2 meters below the surface. නේද? මාතු පිටට මීටර් 2ක් පල්ලෙහින් තමයි මේ ant tunnel එකක් තියෙනවා කියලා කියන්නේ. right. ඒ නිසා යම්කිසි ප්‍රමාණයක් පල්ලෙහින් තියෙනවා කියලා අපි කියනකොට below කියලා තමයි කියන්නේ. Your grade is below average. right. ඒ කියන්නේ ඔයාගේ grade එක
සාමාන්‍ය ළමයින්ගේ ලකුණු මට්ටමට වඩා පහළින් තියෙනවා කියන එක. ඊට පස්සේ බලන්න between. between කියන්නේ දෙකක් අතර කියන එක. right? The hammock is hung between two trees. නේද? ගස් දෙකක් අතර කියන එක. Q comes between P and R in the English alphabet. English alphabet එකේ P සහ R කියන අකුරු දෙක මැද්දේ තමයි Q තියෙන්නේ. I sat down between Joe and Diana. Diana සහ Joe දෙන්න මැද්දෙන් මම වාඩි වුණා. ඊට පස්සේ among කියන එක අපි පාවිච්චි කරන්නේ in the middle of something or surrounded by other things. ඒ කියන්නේ දෙකට වඩා දැන් දෙන්නෙක් මැද්දේ ඉන්නවා නම් අපි ඒකට කියන්නේ between කියලා. ඒ වුණාට දෙන්නෙක්ට වඩා පිරිසක් මැද්දේ ඉන්නවා නම් අපි ඒකට කියන්නේ among කියලා. The ball is among four pigeons. බලන්න මේ diagram එකේ pigeons ලා 4 දෙනෙක් ඉන්නවා. ball එක මැද්දෙන් තියෙනවා. එතකොට එතන දෙන්නෙක්ට වඩා වැඩි ප්‍රමාණයක් තමයි ඉන්නේ. ඒ නිසා අපි the ball is among four pigeons කියලා කියනවා. ඊට පස්සේ බලන්න I saw a few familiar faces among the crowd. ඉත සෙනඟ ගොඩ මැද්දේ ටිකක් අපිට හුරු පුරුදු මූණවල් කීපයකුත් මම දැක්කා කියලා කියනවා. එතකොට among the crowd කිව්වහම crowd කියන්නේ දෙන්නෙක්ට වඩා සෙනඟ ඉන්න ලොකු පිරිසක් ඉන්න තැන. නේද? ලොකු පිරිසක්. ඒ පිරිස අතර මැද්දේ කියන එක තමයි එතකොට among the crowd කියන එකෙන් කියන්නේ. ඊට පස්සේ next to එහෙම නැත්නම් beside. ඒ කියන්නේ යම් කිසි දෙයක ළඟින් තියනවා කියන එක. The rabbit is beside the box. එහෙම නැත්නම් he sat beside her at lunch time. lunch time එක වෙලාවේදී ඔහු ඇයගේ ළඟින් ඉඳගත්තා. එතකොට beside කියන්නේ ළඟින් කියන තේරුම. ඊට පස්සේ near or close to. right? එතකොට near කියන්නේ ළඟින් කියන එක. right? She is standing near the market. එහෙම නැත්නම් I live close to the school. My house is near the school. right? එතකොට අපි දැනගන්න ඕනේ near කියන එක හැම වෙලාවෙම සමාන වෙන්නේ close to කියන ওই වචන දෙකටම. right? අපිට කොයි වෙලාවෙවත් කියන්න බෑ my house is close the school කියලා. right? close to කියන එක අනිවාර්යෙන් එනවා. close කියනකොට. ඊට පස්සේ බලන්න අන්තිමේට අපිට තියෙනවා behind සහ in front of. behind කියන්නේ මොනවා හරි දෙයකට පිටිපස්සෙන් කියන එක. මේ diagram එක බලුවම picture එක බලුවම ඔයාලට ඒක පේනවා. behind in front of කියන්නේ යම් කිසි දෙයකට ඉස්සරහින් ඉන්නවා කියන එක. ඉතින් ඕව තමයි ප්‍රධාන වශයෙන් prepositions of place විදියට අපි සලකන්නේ. ඉතින් මේ වගේ පොඩි තැන් තියෙනවා සමහර දේවල් එහෙ මෙහෙ වෙන. අපි ඒවා හොඳට අපි practice කරලා idea එකක් තියාගෙන මේවා නිතරම practice කරනවා නම් exercises කරනවා නම් මේවා එච්චරම පටලැවෙන දේවල් නෙවෙයි. right? ඔයාලා හොඳට පොත් කියවනවා නම් මේවා අමුතුවෙන් කියලා දෙන්න දෙයක්වත් නැහැ සමහර දේවල් නම්. right? හරි. ඉතින් ඕවා තමයි prepositions of place. එතකොට අපි මේ වෙනකොට preposition of time කතා කරලා තියෙනවා. prepositions of direction ගැන කතා කරලා තියෙනවා. ඉතින් අද කතා කරේ prepositions of place ගැන. ඉතින් මම හිතනවා ඔයාලට prepositions of place හොඳට තේරෙන්න ඇති කියලා.